වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කරණය මොහාන් පෙරේරා. ප්‍රකාශය චිත්‍රා කුමාරී පත්තප්පිරුම. රටක් ඉදිරියට ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි. ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණු සියලු දෙනාගේ ඇඟිලි සලකුණු පරිගණකගත කෙරේ. ඉදිරියේදී ඔවුනට බලපෑම් රැසක්. ඉන්ධන ලබා ගැනීමට QR කේතය යොදා ගැනෙන හෙට සිට පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. නීති විරෝධීව එක් රැස් කළ ඉන්ධන ලීටර 2,00,000කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට. ගෙවි යන මාසයේදී කොවිඩ් මරණ 30ක්. මුල් මාස 6ේදී 1,40,000කට වැඩි පිරිසක් විදේශ රැකියාවලට ගොසින්. අමරිකානු කතානායක ආසියානු රටවල් කිහිපයක සංචාරයක. පොදු රාජ්‍ය මණ්ඩලීය රග්බි ඉසව්වේදී ශ්‍රී ලංකාවට ජයක්. පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. රටක් ඉදිරියට ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. රටේ අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තර සහයෝගයද වැදගත්ය. නීතිය අභිබවා යමින් ක්‍රියා කළ පිරිස් මේ වන විට එම ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වෙමින් සිටී. එම ප්‍රචණ්ඩකාරී පිරිස් අත්පත් කර ගැනීමෙන් පසු යලි රජයේ භාරයට ගත් ජනපති මන්දිරය සහ අරලියගහ මන්දිරය ඉතා ඉක්මනින්ම පැවති තත්වයට ගෙන ඒමට ක්‍රියා කෙරේ. ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය දැනටමත් වැඩ කරන ස්ථාන බවට පත්ව ඇති බවද අග්‍රාමාත්‍යවරයා කීවේය. අද පෙරවරුවේ මහනුවරදී ශ්‍රී දලදා සමිඳුන් බැඳ පුදා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව කීවේය. මෙම තීරණාත්මක අවස්ථාවේදී රට මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා රජය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස සියලු දෙනාට ඇරයුම් කෙරුණි. සියලු දෙනා සමග මිත්‍රත්වයෙන් සහ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් ක්‍රියා කරන්නේ රජය බැවින් හදිසි නීතිය සම්මත කරනු ලැබුවේ සියලු පාර්ශවයන්ගේ ආරක්ෂාව සහ රට තුළ සාමය ස්ථාපිත කිරීමටයි. ජනාධිපතිතුමා මෙන්ම තමන් මේ වන විට තානාපතිවරුන් ඇතුළු ජාත්‍යන්තරය දැනුම්වත් කොට ඔවුනගේ සහයෝගය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය. රජය පමණක් නොව පෞද්ගලික අංශයද රටේ ජීවනාලිය වෙයි. එබැවින් කඩාකප්පල්කාරී ක්‍රියා නීතියෙන් බාහිර ක්‍රියා සිදු කිරීමට අවස්ථාව නොදෙන බව අවධාරණය කෙරුණි. තරුණ ප්‍රජාවකගේද අදහස්ගෙන රටේ සංවර්ධනය සඳහා ක්‍රියා කිරීමට රජය ක්‍රියා කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා මෙම අවස්ථාවේදී කීවේය. රටේ නායකයන් දෙදෙනාම දීර්ඝ කාලයක් දේශපාලනයේ යෙදී සිටින පරිණත දෙදෙනෙකි. තරුණ පිරිස් මර්ධනය කරන බවට ගෙන යන මතේ සත්‍යතාවක් නොමැත. එහෙත් නීති විරෝධී ක්‍රියා සිදු කළ සියල්ලන්ටම එරෙහි නීතිය ක්‍රියාත්මක කෙරේ. මර්ධනයක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් උන්ට අධිකරණයේ ක්‍රියාමාර්ගවල සහාය පතන්න පුළුවන්. නීතිමය රාමුව තුළ තමයි මේ ක්‍රියාමාර්ග සියල්ල සිද්ධ වෙන්නේ. එතනින් පිට මර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරන ඒ තරුණ කොටස් එකට එකතු වෙන්න ඕනේ. ඔවුන්ගේ අදහස් යෝජනා රටේ ජාතික ආර්ථික වැඩපිළිවෙලට උදව් කරගන්න ඕනේ. රටේ වගකීම් යුතු පුරවැසියෝ විදියටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියටත් මේ රට සංසුන් කරන්න අපි උත්සාහ කරන්නේ. ඒ නිසා රට ගිනි තියන්න නෙමෙයි අපි සූදානම් වෙන්නේ.
හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කළ ඉල්ලීමකට අනුව පත් කළ ත්‍රිපුත්කල කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බහර දී තිබේ. ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාල ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්හි පළ කළ තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඔහු ජනපතිගෙන් ඉල්ලා තිබුණි. ජනාධිපති කාර්යාලයේ පැවති එම වාර්තාව බහර දීමේ අවස්ථාවට පරීක්ෂණ කමිටුවේ සභාපති විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය ඇතුළු සෙසු සමාජිකයෝ එක් වූහ. මෙම කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පත් කරන ලදී. සමගිව සාමකාමීව අනාගතය ගැන සිතා පවතින අර්බුදවලට පාර්ලිමේන්තුවෙන් විසඳුම් සොයාගන්නා ලෙස සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පවසයි. පවතින භේද අතහැර එක්ව අත්වැල් බැඳ ගැනීමෙන් රට ගොඩනැගිය හැක. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවේ එම සමගිය දක්නට නැතැයි හෙතෙම පෙන්වා දෙයි. යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මැයින් පැවති ගල්ල දිස්ත්‍රික් සමුළුවේදී ඔහු මේ බව කීවේය. 19 වෙනි සංශෝධනයෙන් ශ්‍රී ලංකාව සීලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාවගේ ගෞරවයට පාත්‍ර විය. රටේ සියලු අංශවල පිරිහීම, දූෂණය ඉහළ යාම සහ නීතියේ බිඳවැටීම සිදු වූයේ 20 වැනි සංශෝධනය හරහා බව ඒ මහතා කියයි. රට ඉදිරියට ගෙන යාමට ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය අත්‍යවශ්‍ය බවද කරු ජයසූරිය මහතා පැවසීය. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, වත්මන් ජනාධිපතිතුමාගේ නිවස සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට පහර දුන් සහ ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණු සියලු දෙනාගේ ඇඟිලි සලකුණු මෙවන විට ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. එම ඇඟිලි සලකුණු පරිගණකගත කෙරේ. එය අනුව විදේශගත වන අයෙකුගේ ඇඟිලි සලකුණු මෙම ඇඟිලි සලකුණු හා සැසඳුනහොත් එම පුද්ගලයාට අදාළ විදේශ රටට යාමට නොහැකි වන බව හෙතෙම කියා සිටියේය. මෙම ඓතිහාසික ගොඩනැගිලි පුරාවිද්‍යා පනතට අයිති නොවුනත් ඒවාට කළ හානිය සහ අපරාධ සම්බන්ධයෙන් රටේ නීතියට අනුව බරපතල දඬුවම් බිඳීමට සිදුවනු ඇතැයි තල්දුව මහතා සඳහන් කළේය. මේ වන විට අංශ රැසකින් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. ඒවායේ සම්පූර්ණ වාර්තා ලැබුණු පසු අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. යම් කිසි ආකාරයකට ඕනෑම ගොඩනැගිල්ල පුරාවිද්‍යා ගොඩනැගිල්ලක් වුණා හෝ නොවුණා ඒ යම් කිසි ගොඩනැගිල්ලකට ඇතුළු වුණාට පස්සේ ඒ කියන භාණ්ඩ වලට හානි වුණොත් ඒවා සොරකම් කරොත් ඒවා අනර්ථයක් සිදු කළහොත් මේවා දන්නේ සංග්‍රහයේ යටතේ තිබෙන චෝදනා යම් කාරණාවලදී පුරාවිද්‍යා අදාළ කර ගැනීමට නොහැකි වුණත් මේ රටේ පවතින සාමාන්‍ය නීතියත් දඬනීය බැරි සඳහා අවශ්‍ය කරන විමර්ශන කටයුතු පවත්වලා යදාළ අධිකරණ කටයුතු ක්‍රියාත්මක කිරීමේ කිසිම බාධාවක් නැහැ. එම විමර්ශන කටයුතු නොකඩවා සිදු කරන ලබන. ඔබ මේ සමන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයටයි. යලිත් ප්‍රවෘත්ති දී ඇති උපදෙස් අනුව හෙට ඉන්ධන ලබා ගැනීමට ක්‍රියා කරන්නයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. QR කේතයට පමණක් ඉන්ධන නිකුත් කෙරේ. එහිදී තමන්ට නියමිත ඉන්ධන ප්‍රමාණයක් වෙන් කර ඇත. මේ වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා පොලිසියද ඉන්ධනහල්වල රාජකාරී සඳහා යොදවා තිබේ. අදාළ ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබා ගැනීමට උත්සාහ කරන අයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙවන විට වාහන 47 ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වී ඇත. සෙපෙට්කෝ ඉන්ධනහල් 1190න් 902ක්ම QR කේතය අනුව ඉන්ධන නිකුත් කරනු ලැබේ. ඉන්දිය තෙල් සමාගමේ ඉන්ධනහල් 210න් 158ක QR ක්‍රමවේදය ක්‍රියාත්මකයි. අද උදාසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ නීති විරෝධී ලෙස ඉන්ධන තොග රැස් කිරීම, ගබඩා කිරීම, අලෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම් 31ක් සිදු කර ඇත. එහිදී පෙට්‍රල් ලීටර 1101කට වැඩි ප්‍රමාණයක්ද, ඩීසල් ලීටර 1400කට වැඩි ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ දක්වා වැටලීම් 1200කට ආසන සංඛ්‍යාවක් සිදු කර තිබේ. අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් සංඛ්‍යාව 10කට වැඩිය. මෙවන විට නීති විරෝධී ලෙස එක් රැස් කළ ඉන්ධන ලීටර 1,75,000කට වැඩි ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. පාසල් ළමයින් ප්‍රවාහනය සඳහා හෙට සිට තවත් බස් රථ 40ක් යොදවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. දැනට ඇති සිසු සැරිය බස් රථවලට අමතරව මෙම බස් රථ එක් කරන බව එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නිලාන් මිරැන්ඩා මහතා පවසයි. නව සේවාව ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය බස් ගාස්තුවලට යටත්වය. පාසල් ආරම්භ වී තිබෙන නිසා ධාවනයට පෞද්ගලිකාංශයේ බස් රථවලින් 50% පමණ එක් කර ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. තමන් තවදුරටත් ඉන්ධන ගැටලුවලට මුහුණ දී සිටින බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය. අඩුම වශයෙන් අපි බස් 10,000ක්වත් දෛනිකව ධාවනය කරන්න ඕන නැත්නම් මධ්‍ය ජනතාවට කාර්යාල සේවාව, රෝහල් සේවාව, පාසල් සේවාව විශේෂයෙන්ම කරන්න අපිට හැකියාවක් නැහැ. ළංගම ඩිපෝලින් පමණක් ඉන්ධන අරගෙන ඒ නිසා අපිට මේ සේවාවන් කරන්න අනිවාර්යයෙන්ම ඒ සෙපෙට්කෝ රෝමල් වලින් අපිට ඉන්ධන ලබා දී යුතුමයි. ඉතින් සේනමැති වුණොත් එහෙම දුපවාහන සේවාව නොමැතිකම නිසා රටේ සංවර්ධන බරපතල ගැටලුවකට මුහුණ වෙනවා. රටේ සංවර්ධන සඳහා පවතින්නේ පොදු ප්‍රවාහන සේවාව මත තමයි කියන මා ලිඛිත දැනුම් දෙන්න කරේ. මම හිතනවා කඩිනම මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලැබෙවි කියලා. ගෙවී යන මේ මාසයේදී කොවිඩ් මරණ 30ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තා පෙන්වා දී. ඉකුත් සති කිහිපයේ සිට කොවිඩ් රෝගීන්ගේ මෙන්ම කොවිඩ් මරණවලද වැඩිවීමක් දැකගත හැකි විය. කොවිඩ් එන්නතේ තුන්වැනි මාත්‍රාව ලබාගත යුතු ජනතාවගෙන් 50% පමණ එය මෙතෙක් ලබාගෙන නැතැයි හඳුනාගෙන තිබේ. මෙම තත්වය යටතේ පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීම වැදගත්ය. උණසෙම් ප්‍රතිශ්‍රාව පවතී නම් නිවෙස්වලටම වී සිටින්නේ සෞඛ්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසයි. මෙවසරේ ජනවාරි සිට ජූනි දක්වා විදේශ රැකියාව සඳහා පිටත් වීම 1,40,700කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. ජූනි මාසයේදී පමණක් විදේශ රැකියාව සඳහා 27,000කට ආසන්න පිරිසක් පිටත්ව ගොස් ඇත. මැයි මාසයේදී එම සංඛ්‍යාව 22,000කට මදක් වැඩි විය. කෙසේ වුවත් ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඉකුත් මාසයේදී ඩොලර් මිලියන 274ක් දක්වා අඩු වී ඇත. මැයි මාසයේදී එම ප්‍රමාණය ඩොලර් මිලියන 300 ඉක්මවා තිබුණි. රත්ගම ගම්මැද්දගොඩ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. මිය ගොස් ඇත්තේ විශ්‍රාමික යුද හමුදා සෙබලකි. යතුරු පැදියෙන් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු වෙඩි තැබීම කර පලා ගොස් තිබේ. බරණ නැමැති දල ඇතැගේ ඝාතනය සම්බන්ධයෙන් සැක තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කලාවැව ජාතික උද්‍යානය සහ නාමල් උයන ආශ්‍රිතව සැරිසරූ මෙම ඇතා බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී තිබුණි. එකුද්දා විදුලි සැර වැද්දවීමෙන් ඇතා මරණයට පත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය විමර්ශනයක් සිදු කළේය. මෙම ඇත් මරණය සඳහා නීති විරෝධීව විදුලිය ලබා දුන් නිවසේ හිමිකරුද අත්අඩංගුවට ගත් අය අතර වේ. මෙහි ප්‍රධාන සැකකරු දැනටමත් හඳුනාගෙන ඇති බව වනජීවී නිලධාරීහු පවසති. මීළඟට ප්‍රමුඛ පුවත.
ප්‍රමුඛ පුවත. ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. රට තුළ නව ඩෙංගු රෝගී තත්ත්වයක් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය බලධාරීහු කියති. උණ රෝගයේ සුව වූ පසුද රෝග ලක්ෂණ ඇතනම් වහාම තවදුරටත් වෛද්‍ය උපදෙස් ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ. මේ දිනවල වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් අතරද වෛරස් උණක් පැතිර යමින් පවතී. උගුරේ අමාරුව උණ කැස්ස සෙම මෙම රෝගයේ ලක්ෂණයි. තම වටපිටාව පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවීම වළක්වා ගන්නයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්ක්‍රියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. තම නිල වෙබ් අඩවියට පිවිස විද්‍යුත් බිල්පත් සේවාවට ලියාපදිංචි වන්නේ ලංකා විදුලි බල මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරයි. එවිට තම මාසික විදුලි බිල්පත ඊමේල් ගිණුමට ලබාගත හැක. කෙටි පණිවිඩ සේවාවක්ද හඳුන්වා දී තිබේ. එහිදී ඊ-බිල් ලෙස සටහන් කර තම ගිණුම් අංකය 1989ට කෙටි පණිවිඩයක් ඔස්සේ යවා ලියාපදිංචි වීම සිදු කරගත හැක. විදෙස් පුවත්. රුසියාව ගෑස් සැපයුම අත්හිට වූ නවතම රට බවට ලැට්වියාව පත්වේ. ඔවුන්ට ගෑස් ලබා දුන්නේ රුසියානු බලශක්ති දැවැන්තයා වන ගෑස් ෆ්‍රොම් ආයතනයයි. ලැට්වියාව මිලදී ගැනීමේ කොන්දේසි කඩ කළ බවට එම ආයතනය චෝදනා කරයි. යුරෝපා සංගමය චෝදනා කළේ රුසියාව ගෑස් අපනයනය මේ වන විට ආයුධයක් ලෙස භාවිත කරන බවයි. ලැට්වියාවේ බලශක්ති පරිභෝජනයෙන් 27% ගෑස්ය. අමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක නැන්සි පොලොසි ආසියානු රටවල් කිහිපයක සංචාරයක් ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඒ අනුව ඇය සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව සහ ජපානයේ නිල සංචාරයක යෙදීමට නියමිතයි. චීනයේ විරෝධය හේතුවෙන් තායිවානයේ සංචාරය පිළිබඳව මෙතෙක් ස්ථිර තීරණයක් නොමැත. අමරිකානු ඉහළ පෙළේ කිසිදු නිලධාරියෙකු ගෙවුණු වසර 25දී තායිවානයට ගොස් නොමැත. මාලදිවයින් ජනාධිපති ඉබ්‍රාහිම් සෝලේ මහතා හෙට ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කරයි. ලබන 4 වැනිදා දක්වා ඉන්දියාවේ ගත කරන ඔහු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ද්‍රෞපදී මුර්මු සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නවාතැන් පහසුකම් සැලසීමේ අරමුණින් පරණ තොටුපළ නිවාඩු නිකේතනය යලි විවෘත වේ. එය ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 100ක් පමණ වැය කර ඇත. රාත්‍රී කාලයේදී ඒ අවට සැරිසරන වනසතුන් පවා නැරඹීමට හැකි නැරඹුම් මැදිරි පහසුකම්ද මිට ඇතුළත්ය. විදේශීය සංචාරකයන් මෙම නිවාඩු නිකේතනයේ වෙන් කරන විට ඩොලර් වලින් පමණක් අය කිරීම සිදු කෙරේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 50 පසුපස ආර පිහිනුම් ඉසව්වට සහභාගී වූ අකලංක පීරිස් එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කළේය. ඔහු තරගය අවසන් කළේ තත්පර 26.15කිනි. මිට පෙර ඔහු මෙම වාර්තාව තබා තිබුණේ තත්පර 26.24කිනි. කෙසේ වුවත් තම මූලික වටේ තරගයේදී 6 වෙනි ස්ථානයට පත්වීම නිසා ඔහුට එදිරි වටය සඳහා සුදුසුකම් ලැබීමට නොහැකි වී තිබේ. මේ අතර බර ඉසිලීමේ ක්‍රීඩක චතුරංග ලක්මාල් අද තරග බිමට පිවිසියත් ඔහුට හිමි වූයේ 5 වැනි ස්ථානයයි. පිරිමි රග්බි ඉසව්වේදී ශ්‍රී ලංකාව සැම්බියාව හමුවේ ලකුණු 27ට 14ක ජයක් වාර්තා කළේය.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. සංචාරක අමාත්‍යාංශයේ යටතේ ඇති හෝටල් පාසලේ සිසුන් 25 දෙනෙකු සඳහා ඩෝහා කටාහි සුප්‍රකට රැඩිෂන් බ්ලූ හෝටලේ රැකියා අවස්ථා ලැබී තිබේ. කෝකියන් සහ බේකරි කරු යන රැකියා ක්ෂේත්‍රවලදී ඔවුන්ට මාසිකව කටා රියාල් 1400ක් හෙවත් රුපියල් 1,38,000ක වැටුපක් ලැබෙනු ඇත. ඔවුන්ගේ අනෙකුත් සියලු පහසුකම්ද අදාළ ආයතනය විසින් සපයනු ලැබේ. මෙරට හෝටල් පාසලේ සිසුන් කණ්ඩායමකට එකවර මෙවැනි ස්ථානයක රැකියාව ලැබුණේ ප්‍රථම වතාවටයි. ඔවුන් ලබන සැප්තැම්බර් 2 වැනි සතියේ අදාළ රැකියා සඳහා පිටත්ව යනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ මේ අභියෝගාත්මක කාලයේ NSB වෙතින් අඩුම කාලෙන් වැඩිම පොලිය. ඔබේ කෙටි කාලින ඉතුරුම් තැන්පතෝට මාස 3න් 20%ක, මාස 7න් 22%ක ආකර්ශනීය පොලියක්. ළඟම NSB ශාඛාවට හෝ ප්‍රධාන තැපැල් කාර්යාලයට අදම එන්න. 100% රාජ්‍ය ආරක්ෂාව සහිත එකම බැංකුව NSB. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. විදේශ විනිමය උපයා ගැනීම සඳහා පරිසර හිතකාමී අත්කඩදාසි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීමේ වැඩමුළුවක් ලබන 2 වැනිදා සහ 3 වැනිදා කටුබැද්ද කාර්මික සංවර්ධන මණ්ඩලයේදී පැවැත්වේ. යුරෝපයේ මෙම නිෂ්පාදන සඳහා විශාල වෙළඳපොළක් පවතී. මේ සඳහා නව නිෂ්පාදකයන් බිහි කිරීමට මෙම වැඩමුළුව ඉවහල් වනු ඇත. ඒ පිළිබඳ වැඩි විස්තර 0.71.8 0.53 මගින් ලබාගත හැක. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතෝට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව. පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවේ. පුත්තලම සිට මන්නාර මහරහා කන්කසන්තුරේ දක්වා, ගල්ලේ සිට හම්බන්තොට හරහා පොතවිල් දක්වාත් බෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය රළු ස්වභාවයක් ගනු ඇත. ඔබ මේ සවන් දුන් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට යලිත් සවන් දිය හැකියි. ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමාප්තියට පෙර ආතුව යලි සිරස්තල. රටක් ඉදිරියට ගෙන යාමට නීතිය හා සාමය අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. පවතින අර්බුදවලට විසඳුම් සෙවිය යුත්තේ පාර්ලිමේන්තුවෙන් බව කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි. ප්‍රචණ්ඩත්වයෙන් හැසිරුණු සියලු දෙනාගේ ඇඟිලි සලකුණු පරිගණක ගත කෙරේ. ඉදිරියේදී ඔවුන්ට බලපෑම් රැසක්. ඉන්ධන ලබා ගැනීමට QR කේතය යොදා ගැනෙන හෙට සිට පොලිසියෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්. නීති විරෝධීව එක් රැස් කළ ඉන්ධන ලීටර 2 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට. ගෙවි යන මාසයේදී කොවිඩ් මරණ 30ක්. මුල් මාස 6ේදී 1,40,000කට වැඩි පිරිසක් විදේශ රැකියාවලට ගොසින්. ඇමරිකානු කතානායක ආසියානු රටවල් කිහිපයක සංචාරයක. පොදු රාජ්‍ය මණ්ඩලීය රග්බි ඉසව්වේදී ශ්‍රී ලංකාවට ජයක්. පිහිනුම් ක්‍රීඩක අකලංක පීරිස්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්.
ජාතික ගුවන් විදුලියේ සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.